සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපි හැම දිනාට ගෞතම බුදු සසුන දායාද කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදු 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 අපගේ මිහිඳු මහරහතන් වහන්සේ පින්වත්නි අපිට කියලා දුන්න ඒ දායාද කරපු ධර්මයේ මේ යුගයේ ඊටාම සරල භාෂාවෙන් අපිට මේ විදියට ධර්මය අහන්න ඒ ධර්මයේ හැසිරෙන්න උපකාර කරන අපගේ කල්යාණ මිත්‍ර පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදු 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 සදහවත් පින්වත්නි අද දවසේත් ඔබ සූදානම් වන්නේ ධම්ම පූජා සදහම් දේශනාව ශ්‍රවණය කරන්න. අද දවසේ පින්වත්නි මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයෙන් දරන්නේ 4 වන උපන්දිනයේ යෙදුන සමින්දී ආරාධ්‍යා දීනියට සෙත් පැතීම පිණිස නිවිතිගල පදිංචි පින්වත් W.A. ධර්මදාස සීයා වස්කඩුවේ පදිංචි ජගත් විජේවික්‍රම සීයා සහ සසිකලා විජේවික්‍රම ඒ මෑණියන් විසින්. ඉතින් ඒ තමන්ගේ දියණියට ඒ ආශිර්වාද කිරීම පිණිසත් ඒ සියලු දෙනාට යහපත උදා කර ගැනීම පිණිසත් තමයි මේ උතුම් ධර්ම දේශනාවේ පින්වතුන් ලෝකයේ සිටින බොහෝ අයට අහන්න බලන්න සලස්වන්නේ. ඉතින් ඊටාම වටිනා පින්කමක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ලෝකයට අහන්න ලැබෙන එක පින්වත්නි මොනතරම් යහපත්ද? කොච්චර යහපතක්ද? මේ ධර්මය කියන්නේ හරි අසිරිමත් දෙයක් පින්වත්නි. ඒ ධර්මය අවබෝධ කරපු ඒ ධර්මයෙන් පිහිට ලැබපු ශ්‍රාවකයෝ මේ ධර්මය ගැන හරිම අසිරිමත් විස්තර කියලා තියෙනවා. ඔය අපගේ ලංකාවේ පින්වත්නි වැඩ සිටියේ එක්තරා ස්වාමීන් වහන්සේ නම හරි ලස්සන ගාථාවක් ඒ ධර්මයේ වටිනාකම. ඒ කියන්නේ උන්වහන්සේට හරි අසිරිමත් දෙයක් වුණා මේ ධර්මයේ අසමින් සිටිද්දී. දැන් ඔබත් මේ ධර්මය අහනවා ඉස්සර වෙලා. අහලනේ මේ ධර්මය ඊට පස්සේ තමන්ගේ ජීවිතයට පුරුදු කරගන්න. බලන්න මේ ධර්ම ශ්‍රවණේ ධර්මයේ කොච්චර ගෞරවයෙන් අවංකව ශ්‍රවණය කරාද කියන්නේ. ඒ ස්වාමීන් වහන්සේ අරියවංශ දේශනා කරලා තින ඉස්සර ලංකාවේ භික්ෂුන් වහන්සේලා එක්තරා තැනක ඔය මං හිතන්නේ කුඩ්ඩ රජ්‍ය කියන විහාරේ. ඉතින් ඒ අවස්ථාවල් වලට ස්වාමීන් වහන්සේලා ගිහි අය ගොඩාක් එකතු වෙනවා. ඉතින් එක ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා මේ ආර්ය වංශයේ තියෙන ප්‍රතිපදා 4ක් විස්තර කරනවා. ඉතින් එක ස්වාමීන් වහන්සේ නමක් ඒ විහාරයට ධර්මයේ ශ්‍රවණය කරන් ගොඩක් දුර ඉඳලා වැඩියා. ඉතින් උන්වහන්සේ වඩිද්දි ටිකක් වෙලා ගියා. මිනිස්සු ගොඩාක් රැස් වෙලා. දැන් ඔබට සමහර විට දැන් අපි මේ ටීවී එකෙන් මෙහෙම බණ කිව්වට අපි කලින් ඔය අසපුවිල ධර්මශාලාවල එක දිගට ධර්ම දේශනා කළා. අපි දන්නවා පුන් පොහොය දවසට පින්වත්නි අසපුවිල ඒ ධර්මශාලා පිරෙන්න සෙනග ඉන්නවා. ඒ වගේ ඉස්සරත් ඒ බණ අහනකොට ඒ වගේ සෙනග එකතුලා තිනවා. දැන් අද අපිට ගොඩාක් ඒ වගේ වැඩසටහන් පවත්වන්න විදිහක් නැහැ කොරෝනා නිසා. ඉතින් මේ වගේ ධර්ම දේශනාවකින් තමයි ගොඩක් අයට බණ අහන්න අවස්ථාව උදා වෙන්නේ. ඉතින් එතකොට එහෙම මිනිස්සු එකතු වෙලා ගොඩාක් සෙනග දැන්. උන්වහන්සේ ධර්ම දේශනාවට එනකොට මිනිස්සු වැඩි නිසා උන්වහන්සේ ඒ කෙළවරක පින්වත්නි තන පඳුරක් ළඟ වාඩි වුණා. ඉතින් උන්වහන්සේ තාම ශ්‍රද්ධාවෙන්
ඒ බුදුරජාණන්සේගේ ධර්මය ඇහුවා. ඒ ආර්ය වංශයේ ප්‍රතිපදා 4. ඊට පස්සේ පින්වත්නි මේ ධර්මයේ මනාකොට ගෞරවයෙන් කන් යොමාගෙන ඇසුවා. ඒ වෙලාවේ අර තනපඳුරේ හිටපු පොළඟෙක් පින්වත්නි මේ ස්වාමීන් වහන්සේට දෂ්ට කළා කකුලට. ඉතින් පින්වත්නි මේ ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ ඒ සර්පයා අල්ලගත්තා ඔළුවේ මෙහෙම. ගැහුවට පස්සේ තේරුණා සර්පයෙක් ගැහුවා කියලා. ඊට පස්සේ සර්පයා අරගෙන තමන්ගේ මල්ලක් තිබුණා. ඒ තමන් අරන් ආපු මල්ලක් ඒ බෑග් එක ඇතුලේ දාගත්තා. දාලා කට වහගත්තා. පැත්තකින් තිබ්බා. උන්වහන්සේ ඒ ගැන කිසිම අවධානයක් යොමු කළේ නැහැ. උන්වහන්සේ කන් යොමු කරගෙන ධර්මය ඇහුවා. උන්වහන්සේ කල්පනා කළා මම මැරුණත් කමක් නැහැ. මම මේ ධර්මය අහනවා. අන්න බලන්න දිවි පුදා බණ අහනවා කියන්නේ ඒකයි. හිතන්න බලන්න මේ ශ්‍රාවකයන්ගේ ස්වභාවය මොනතරම් අසිරිමත්ද. ඒ වගේ ශ්‍රාවකයෝ තමයි මේ ධර්මෙ පිහිට ගත්තේ. දිවි පුදා ඒ වෙලාවේ සර්පයා ගහපු එක ගැන හිතන්නේ නැතුව බෙහෙත් කරන්නේ නැතුව මම මැරුණත් කමක් නැහැ. මම මේ ධර්මයේ වෙනුවෙන් දිවි පුදනවා. මම මේ බණ ටික අහන එක දිගටම කරන මරණයටපත් වුණත් කම නැහැ. ධර්මයට දිවි පුදා බණ ඇහුවා. එළි වෙනකම් බණ ඇහුවා. පින්වත්නි පුදුමේ කියන්නේ ධර්මයේ ආශ්චර්යය. ධර්මයට දිවි පුදා ධර්මය අහද්දී කවදාවත් ජීවිතේ තොර වෙන්නේ නැහැ කියනවා. ඒකේ ධර්මයේ අසිරියක්. මේ ස්වාමීන් වහන්සේගේ විස පින්වත්නි එතනින් උඩට නැග්ගේ නැහැ. ශරීරෙට ගියේ නැහැ. විස පැතිරුණ එතනම තිබුණා. ඊට පස්සේ එළි වෙලා ගිහිල්ලා උන්වහන්සේ ධර්මය අහලා සතුටින් ගොඩාක් සතුටින් ප්‍රීතිමත් සිතින් මිනිස්සු ගියා. ඊට පස්සේ විහාරෙට ගියා. ඒ ස්වාමීන් වහන්සේලා ඇහුවා මේ මල්ල ඇරලා පෙන්නන මේ බාණ්ඩ ස්වාමීනි මේ ආයස්මතු මේ මල්ලේ සර්පෙක් ඇරලා පෙන්නුවා. කොයි වෙලාවේද මේ සර්පයා කොහොමද මේ බෑග් එකට? ඊට පස්සේ කිව්වා මට මෙහෙම දෂ්ට කළා කිව්වා. කෝ බලන්න ඔබ වහන්සේට මුකුත් උන්නේ නැද්ද කියලා ඇහුවා. බලනකොට සර්පයා දෂ්ට කරපු තැන පෙන්නුවා. විස පැතිරිලා නැහැ පින්වත්නි. උන්වහන්සේ සත්‍යක්‍රියා කළ ඒ වෙලාවේ මම මේ ධර්මයේ අවංකව දහම් ගෞරවයෙන් යුතුව ධර්මයට බාධා නොවන ආකාරයෙන් මේ සර්පයා ගැහුවත් මම අහගෙන හිටියා. ඒක සත්‍යයක්. ඒ බුදුරජාණන්සේගේ ගුණ සත්‍යයක් ධර්මයේ ගුණ සත්‍යයක් සංඝයාගේ ගුණ සත්‍යයක් කියලා සත්‍යක්‍රියා කරලා පින්වත්නි උන්වහන්සේ අත ගෑවා එතන. අර පින්වත්නි විස බැහැලා ගියා කියනවා සම්පූර්ණයෙන්. බලන්න සුවපත් වුණා. ඊට පස්සේ උන්වහන්සේට හරිය ප්‍රීතිමත් මේ ධර්මයේ අසිරිය උන්වහන්සේ ගාථා ප්‍රකාශ කළා. හරි වටිනවා අපිට මේ බණ අහන්න කලින් ඒ වගේ ඒ විස්තරයක් අහන්න ලැබෙන එක. අපි නිරන්තරයෙන් බණ අහනවනේ පින්වත්නි ගොඩාක් අය කැමැත්තෙන්. ඒ වටිනාකම මේ උවමනාවෙන් තමන්ගේ ජීවිතේට යහපත උදා කරගන්න කැමැත්තෙන් බණ අහන අයට මේ ලස්සන විස්තරයක්. උන්වහන්සේ ලස්සන ගාථාව දාලා මහා ගදෝ මච්චු ජරා පහනෝ සබ්බීති නාසාය විශේෂමන්තෝ සබ්බත්ථ දානේන ච කප්පරුක්ඛෝ චින්තාමණි බද්ද ගටෝච ධම්මෝ. උන්වහන්සේ කියනවා මහා ගදෝ මච්චු ජරා පහනෝ. හරියට මේ ජරා මරණ වලින් නිදහස් වෙන්න ජරා මරණ කියන රෝග දුරු කරලා දාන්න මහා ඖෂධයක් කියන මේ ධර්මයේ බලන්න. සබ්බීති නාසාය විශේෂමන්තෝ සියලුම දුක් කරදර දුරු කරන විශේෂ මන්ත්‍රයක් කියන මේ ධර්මයේ කියන්නේ. සබ්බත් දානේ නච කප්පරුක්කෝ සියලුම දේවල් තමන් කැමති සියලුම වටින සැප සම්පත් ලබා දෙන කප්රුකක් කියන මේ ධර්මයේ කියන්නේ. චින්තා මණි බද්ද ගටෝච ධම්මෝ තමන් කැමති දේ ලබා දෙන චින්තාමානික්යක් කියනවා. බද්ද ගටයක් කියලා කියන්නේ සක්දෙවිඳු ඒක ළඟ තියෙන්නේ කලයක් වගේ එකක් ඒක. බද්ද ගටය කියලා කියන්නේ ඒක අල්ලලා පැතුවොත් ඕන එකක් ලැබෙනවා තමන්ට. සැප සම්පත්. ඒ වගේ චින්තාමානික්යක් වගේ බද්ද ගටයක් වගේ තමයි මේ ධර්මයෙන් කැමති දේ ලබා දෙනවා කියනවා තමන්. කැමති දෙව් මිනිස් සැප අමා මහ නිවන් සම්පත් ආදී කැමති සැප සම්පත් ලබා දෙනවා මේ ධර්මයෙන්. මේ ධර්මයේ පුරුදු කරන කෙනාට ලැබෙන ලාභය බලන්න. ඒ නිසා කියන ඒ ස්වාමීන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාට කිව්වේ එතන හිටපු දේශනා කළේ. ධම්මං විනානංච පිතාච මාතා. ඒ නිසා මේ ධර්මයේ පිහිට හැර අම්මා තාත්තා කෙනකින් පිහිටක් නැහැ කියනවා. කියන්නේ මේ ලෝකේ අපිට ගොඩාක් උපකාර කරපු අය තමයි අම්මා තාත්තා. ඒ දෙන්නටවත් දෙන්න බෑ කියන මේ ධර්මයෙන් දෙන පිහිට. එච්චර ලොකු පිහිටක් කියනවා. තමේව ථානං සරණං පතිට්ඨං. ඒ නිසා මේ උතුම් වූ සරණේම පිහිටන්න කියනම තෙරුවන්ගේම මේ ධර්මයේ සරණ පිහිටියා කියන්නේ තෙරුවන්ගේම සරණේ පිහිටන එක. ආන්ගේ සරණේ පිහිටන්න කියනවා.
තස්මාහි බොහෝ කිච්ච මඤ්ඤම් පහය. මේ නොයේ කටයුතු කර කර මේ ජීවිතේ ඔහේ ගත කරන එකක් නේ තියෙන්නේ ගොඩාක් මිනිස්යන්ගේ. කාම සම්පත් ඔය හොයා. ඒ ගොඩාක් කටයුතු බැහැර කරලා. ඒ විතරක් මෙතෙක් අපි සංසාරේ ආපු බොහෝ සංසාරේ යන්න උදව් වෙන කටයුතු ගොඩාක් බැහැර කරලා ඒවට වැඩි තැනක් දෙන්නේ නැතුව මොකද්ද කිව්වේ? සුනාත දහරේත චරාත ධම්මේ. මේ ධර්මයේ හොඳට අහන්න දරා ගන්න. ඒ දරාගත්තේ ධර්මයට අනුව කය වචනේ සිත හසුරවන්න කියනවා. බලන්න. ඉතින් ඒ නිසා පින්වත්නි මේ ධර්මයේ ඒ වගේ ගොඩාක් ප්‍රතිඵල ලබා දෙන ධර්මයක්. ඉතින් අද මම කල්පනා කරා ඔබට කියලා දෙන්න විශේෂයෙන් මේ ධර්මයේ ගොඩාක් ගිහි පින්වතුන් තමයි මේ දායකත්වයේ දරලා ශ්‍රවණය කරන්නේ. ඉතින් ඒ ගිහි පින්වතුන්ට බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්ම දේශනාවක්. දහම් කරුණු ටිකක් අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ දේශනාව ඇතුළත් වෙලා තියෙන පින්වත්නි කුද්දක නිකායේ සුත්ත නිපාතය කියන උතුම් පොත් වහන්සේට. මේ සූත්‍රේ නම ධම්මික සූත්‍රය. ඒ කියන්නේ ධම්මික කියලා උපාසක මහත්තයෙක් ඒ බුදුරජාණන් සරණ ගියේ තවත් උපාසකවරු 500ක් පිරිවරාගෙන වාසය කළා. ඒ කාලේ හරි අසිරිමත් ඒ වගේ ඉඳලා තිනවා පින්වත්නි. ඒ කියන්නේ අර ප්‍රධානත්වයේ දරාගෙන අනිත් අය ඔක්කොම මේ උපාසක වට එකතු වුණා. ඒ වගේ ඉඳලා තියෙන ඒ කාලේ උපාසකවරු. ඒ ධම්මික උපාසක මහත්තයා පිරිවරාගෙන 500ක් උපාසකවරු හිටියා. ඉතින් මේ අය මොකද කළේ? ඒ දවසක් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න පැමිණියා. ජේතවනාරාමයට. පැමිණිලා මේ 500 දෙනාම භාග්‍යතුන් වහන්සේට පැදකුණු කොට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. 500ක් පින්වත්නි. ඊට පස්සේ මේ ධම්මික උපාසක මහත්තයා භාග්‍යතුන් වහන්සේගෙන් හරි ලස්සන ප්‍රශ්නයක් ඇහුවා. මේ ගාථාවෙන් පුච්චාමිතං ගෝතම භූරි පඤ්ඤ කතං කරෝ ශාවකෝ සාධු හෝති යෝවා අගාරා අනගාරමේති අගාරිනෝවා පනුපාසකාසේ. ඒකේ තියෙනවා සිංහල පරිවර්තනයේ පින්වත්නි. මහානුවණැති අපේ ගෞතම භගවතාණෙනි පින්වතානන්ගෙන් මම විමසා සිටිමි කරුණක් කෙලෙසින් කටයුතු කරනා ශ්‍රාවකයා යහපත් වෙද ගේ දොර අත්හැරිය බුදු සසුන වෙත සැපැමිනි පැවිදි බව ලද කෙනාද උපාසක බව ලබා ගෙදර සිටිනා කෙනාද. ඔන්න ප්‍රශ්නේ. මේ ධම්මික උපාසක අහනවා මහා නුවණැති අපගේ ගෞතම භගවතාණෙනි පින්නතානන් වහන්සේගෙන් මම අහනවා කරුණක්. කෙලෙසින් කටයුතු කරන ශ්‍රාවකයාද යහපත්? ගේ දොර අත්හැරිය බුදුසසුනේ පැවිදිලා ඉන්න ඒ ශ්‍රමණයන් වහන්සේද පැවිදි කෙනාද නැත්නම් උපාසක බව ලබා සිටින ගිහි කෙනාගේද යහපත් කියලා අහනවා. බලන්න අපගේ බුදුරජාණන් වහන්සේ අහපු ප්‍රශ්නෙට පින්වත්නි පැවිදි උතුමන්ගේ ගුණත් කිව්වා. ඊට පස්සේ ගිහි කෙනාගේ විස්තරිත වදාලා. හරි පුදුමයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අපි දන්නවා විභජ්‍යවාදී ධර්මයේ බෙද බෙදා විස්තර කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඇහැවි ප්‍රශ්නෙට කවුද යහපත් කියලා ඇහුවාම ගිහි ගෙදර ඉන්න කෙනාද පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලාද කියලා ඇහුවේ. දැන් බලන්න දෙපැත්තෙම යහපත් ගුණධර්ම ගැන දේශනා කළා. එක පැත්තක් අරන් විස්තර කරේ නෑ. ගිහියෙක් වුණත් පැවිදි කෙනෙක් වුණත් ඒ ප්‍රතිපත්තිය හැසිරීමයි වටින්නේ කියලා උන්වහන්සේ ඒ පැවිදි කෙනාගේ උතුම් ගුණධර්ම ගැන දේශනා කළා. ඊළඟට ගිහි කෙනාගේ ගිහි ජීවිතය ගත කරන ආකාරය ඉතා මනාකොට උන්වහන්සේ දේශනා කළා. ගිහි වත. දැන් අපි අහන්නේ ඒ දේශනාවේ පින්වත්නි දිග දේශනාවක් මේක. ඒ ගිහි කෙනා ගැන බුදුරජාණන් වහන්සේ වදාළ විස්තරي. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ දිගට මේ කියන්නේ ඊට පස්සේ මේ උපාසක බුදුරජාණන්ගේ ගුණ කීවා. ගාථා වලින්. කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට වදාලා ස්වාමීනි දැන් අපි මේ උපාසකවරු 500ත් ස්වාමීන් වහන්සේලාත් දැන් ඔබ වහන්සේගෙන් මේ ධර්මය අහන්න බලාගෙන ඉන්නේ. එතන හරි ලස්සන උපමාවක් කියනවා පින්වත්නි. ඒ තමයි මේ එව්ලොව දෙවිවරු සක් දෙවිඳුන්
ඒ ධර්ම කතාව කරද්දී අහන්න කැමැත්තෙන් ඒ දෙවිවරු සක්දෙවිඳු පිරිවරාගෙන ඉන්නා වගේ දැන් මේ උපාසකවරුත් මේ භික්ෂුන් වහන්සේලාත් භාග්‍යතුන් වහන්සේ පිරිවරාගෙන ඉන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහන්න ආසාවෙන් ඉන්නේ කියන පිපාසයෙන්. ඔන්න බලන්න. ඊට පස්සේ අපගේ භාග්‍යතුන් වහන්සේ පින්වත්නි ඒ පැවිදි කෙනාගේ උතුම් ගුණ කියලා ඊට පස්සේ ගිහි කෙනාගේ ගිහි වත අපි දැන් ඒක තමයි ඔබට කියලා දෙන්න යන්නේ මේකේ. ගිහි ගෙදර වාසය කරන කෙනා කොහොමද ගත කරන්න ඕනේ යහපත් ගිහියෙක් වෙන්නේ කොහොමද කියලා. මේක හරිය වටිනවා ඔබට. බුදුරජාණන් වහන්සේ ගාථා වෙලින්. එතන මේ උතුම් දේශනා පින්වන්දි ගාථා කියන්නේ කොටසට අයිති එකක්. සුත්ත නිපාතේ තියෙන එහෙමනේ ගොඩක්. සුත්ත නිපාතේ තියෙන ගාථා කියන නවාංග ශාසනයට අයිති ඒ කොටස. අපි දන්න තව ධම්මපදයේ තියෙනවා. එතන දැන් මේ අපි අහන්නේ යන්ගේ ගාථා කියන කොටසට අයිති සුත්ත නිපාතේ ධම්මික සූත්‍රය. ඒකේ දැන් මේ ඔන්න ගිහියා ගැන කියන බුදුරජාණන් වහන්සේ යහපත් ගිහි කෙනා ගැන. ගහට්ට වත්තං පනවෝ වදාමි යතා කරෝ ශාවකෝ සාධු හෝති නහේස ලබ්භා සපරිග්ගහේන පස්සේ තුන්සෝ කේවලෝ භික්ඛු ධම්මෝ. ඔන්න බලන්න. ඒකේ සිංහල පරිවර්තනය අපේ ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තිනවා. පින්වත්නි දැන් ඔබ හට කියා දෙන්නෙමි ගිහිවත කෙසේ කටයුතු කරන ගිහිසව් යහපත් කෙනෙකු වේදැයි කරදර සහිත ගිහිගෙයි ගත කරන කෙනෙකුන් හට ලබන්නට නොහැකිමය සමනදම් පිරිපුන් ලෙස. ඔන්න බලන්න. කියනවා ගහට්ට වත්තම් පනවෝ වදාමි. පින්වත් උපාසකවරුනි, ඒ කියන්නේ එතන හිටිය සියලු දෙනාට පින්වත්නි දැන් ඔබහට මම කියා දෙනවා ගිහි කෙනාගේ වත. ගිහි කෙනාගේ ජීවිතය කොහොමද ගත කළ යුත්තේ යහපත්ත. ඔන්න බලන්න. යතා කරෝ ශාවකෝ සාධු හෝති. කෙසේ කටයුතු කරන ගිහි කෙනාද යහපත් ගිහියා වෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේ එහෙම දේශනා කරලා කියනවා නහේව ලබ්බා සපරිග්ගහේ නේසේ පස්සේ තුන්සෝ කේවලෝ භික්ඛු ධම්මෝ. ඉතින් මේ ගිහි ගෙදර වාසය කරන ගිහි කෙනාට හැබැයි කවදාවත් බෑ කියනවා ශ්‍රමණ දම් පුරන්න. කියන්නේ ශ්‍රමණයන්ගේ ගුණදම් පුරන්න බෑ කියනවා ගිහි කෙනාට. ගිහි කෙනාට තියෙන ගිහි ගෙදර කළ යුතු ගුණදම් පිරීමක්. ඔන්න බලන්න. මේක හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ ගිහි ගෙදර කෙනෙක් පැවිදි කෙනෙක් වගේ ඉන්න හැදුවට ඒක කරන්න බෑ කියනවා. ගිහි කෙනාට තියෙනවා ගිහි ගෙදර වෙනම ධර්මයේ හැසිරෙන ප්‍රතිපදාවක්. ගිහි වත දැන් මේ කියන්නේ. බලමු අපි මොකද්ද මේ ගිහි ගෙදර වාසය කරන කෙනාට කරන්න තියෙන ගිහි වත. ඒ යහපත් ගිහි කෙනෙක් වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වදාළා පින්වත්නි මේ විදිහට පානං නහානේ නච ඝාතයේය නවානුජඤ්ඤා හනතං පරේසං සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං යේථාවරායේව තසාසන්ති ලෝකේ. කිසි ප්‍රාණියෙකු නොනසයි නොනසවයි කිසිවකු ලවා සතුන් මරණා විට අනුන් එය අනුමතද නොකරයි. තැතිගත් නොතැතිගත් ලොවේ හැම සතුන් වෙත කිසි දිනක ගිහි සව්වෝ දඬු මුගුරු නොහෙලත්මය. ඔන්න බලන්න. බලන්න බුදුරජාණන් වහන්සේ ගාථාවෙන් විස්තර දේශනා කළේ. ඒකේ තේරුම දැන් ඔය අපි කිව්වේ සිංහලෙන් කියනවා. බලන්න මේ ගිහි ගෙදර වාසය කරන කෙනාගේ මේ සීලය විස්තර කරනවා. පානං නහානේ නච ඝාතේය. කිසිම සත්‍යෙක් නසන්නේ නැහැ කියනවා. ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියනවා. ඔන්න බලන්න ඒක ඊළඟ ලස්සන එක. නවානුජඤ්ඤා හනතම් පරේසං. තමන් සත්තු මරන්නේ නැහැ විතරක් නෙමෙයි පින්වත්නි. තමන් සත්තු නොමරා ඉඳලා කිසිවෙකු ලවාවත් කරන්නේ නැහැ කියනවා. දැන් සමහර වෙලාවට තමන් සත්තු මරන්නේ නැහැ. හැබැයි සත්තු මරවනවා.
ඒ කොහොමද පින්වත්? දැන් ඔන්න බලන්න අපි ගත්තොත් මෙහෙම කෙනෙක් ඉන්න ඕන්න එයා මොකද කරන්නේ? අපි හිතමු එයා ෆාම් එකක් දාගෙන ඉන්නවා කියලා. දැන් එහෙම කරනවනේ ඉතින් මිනිස්සු නේද? තමන් සත්තු මරන්නේ හැබැයි මරවනවා. අපි සේවකයෝ දාලා මොකද කරන්නේ? සත්තු මරවනවා. දඩයන් කරවනවා. එතකොට එහෙමවත් කරන්නේ ගිහි ශ්‍රාවකයා. යහපත් ගිහි ශ්‍රාවකයාගේ ස්වභාවය මේ. තමන් සත්තු මරන්නෙත් නැහැ. ඒ වගේම අනුන් ලවා මරවන්නෙත් නැහැ. චේතනාවකින්වත් උදව්වක් කරන්නේ නැහැ. අනිත් තව කෙනෙක් ලවා සතෙක් මරවන්න. කයින් වචනින් කිරීම ගැන කවර කතාවද? අන්න බලන්න. ඔන්න යහපත් ගිහියා ගත කළ යුතු ජීවිතය ගැන මේ වදාළේ. කියනවා කිසි දවසක අනුමත කරන්නේ නැහැ කියනවා සත්ත්ව ඝාතනේ. ඔන්න බලන්න. ඒ තාවරා ඒච තසා සම්ති ලෝකේ. ඒ කියන්නේ තැති ගන්නා අය තැති නොගන්නා අය කියන කිසිම කෙනෙක් කෙරෙහි ඒ බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයා යහපත් ගිහියා දඬු මුගුරු පාවිච්චි කරන්නේ නැහැ කියනවා. තැති නොගත් කවුද? තැති නොගත් රහතන් වහන්සේලා. එහෙමත් ලෝකේ ඉන්නවනේ. තැති ගන්න නැති රහතන් වහන්සේලාටත් තැති ගන්න අනෙක් කෙලෙස් සහිත කිසිම සත්වයකට කිසිම හිංසාවක් දඬු මුගුරු වලින් කරන්නේ නැහැ කියනවා. දඬු මුගුරු ගන්න නැහැ කියනවා. දැන් බලන්න ගිහි ශ්‍රාවකයාගේ දැන් බුදුරජාණන් වහන්සේ වදාළේ ගිහි හෝ පැවිදි හෝ සතුන් මැරීමේ වැළකීම විස්තර කරන්නේ කොහොමද බුදුරජාණන් වහන්සේ? නිහීත දණ්ඩෝ. ඒ කියන්නේ දඬු මුගුරු අතාරිනවා. නිහීත සත්තෝ. ඒ කියන්නේ අවියායුධ අතහැරලා සබ්බපාන භූතේසු හිතානුකම්පී විහෙරති. සියලුම සත්‍යයන් කෙරෙහි හිතානුකම්පී වාසය කරනවා. එතකොට තැති ගන්න තැති නොගන්න සියලුම සත්‍යයන් කෙරෙහි හිතානුකම්පීව දඬු මුගුරු අත්හැරලා අවියායුධ අත්හැරලා ප්‍රාණඝාත නොකර ඊටාම අනුකම්පාවෙන් අනිත් අය කෙරෙහි කටයුතු කරන හිංසා කරන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළේ යහපත් ගිහියා. තමන් ප්‍රාණඝාත කරන්නෙත් නැහැ, අනුන් ලවා කරවන්නෙත් නැහැ. ඒ වගේම ඒ අනුන් සත්තු මරණ එකක් තියෙනවා නම් ප්‍රාණඝාත කරන එකක් තියෙනවා නම් ඒක කවදාත් අනුමත කරන්නේ නැහැ. අන්න බලන්නකෝ. අනුමත කරන්නෙත් නැහැ තමන්. ඒ වගේම තැති ගන්නා තැති නොගන්නා කිසිම සත්වයකට දඬු මුගුරු වලින් හිංසා කරන්නේ නැහැ. බලන්න. ප්‍රාණඝාත කරන්නෙත් නැහැ, අනුමත කරන්නෙත් නැහැ, හිංසා කරන්නෙත් නැහැ. බලන්න කොච්චර ලස්සනද මේ ඒ ගිහි ශ්‍රාවකයාගේ ගිහි ගෙදර යහපත් ගිහියා කටයුතු කරන ආකාරය මේ. ඔන්න බලන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තතෝ අදින්නම් පරිවජ්ජයේය කිංචි කචි ශාවකෝ බුද්ධමානෝ නහාරයේ හරතං නානුජඤ්ඤා සබ්බං අදින්නම් පරිවජ්ජයේය දුරු කරයි හේ සොරකම අනුන් සතු බව දැන දැන කවර හෝ තැනක තිබෙනා බොහෝ වූ සුළු දෙයක් හෝ නොකරයි සොරකමක් එය අනුමතද නොකරයි සියලු සොරකම් බැහැර කරලයි. ඔන්න බලන්න ඊළඟට කියනවා තතෝ අදින්නම් පරිවජ්ජයේය. සොරකම කියන එක දුරු කරනවා මෙයා. සොරකම දුරු කරනවා. අනුන් සතු බව දැනගත්තොත් යම් කිසි දෙයක් ඒක තමන් ගන්නෙ නැහැ. කියනවා කවර හෝ තැනක තිබෙන කොහේ හෝ තැනක තිබෙන කිංචි කවචි ඒ කියන්නේ ලොකු හෝ පොඩි හෝ කිසිම දෙයක් ආන්ගේ ශ්‍රාවකයා ගන්නෙ නැහැ කියනවා. තමන්ට අයිති නැති. බලන්න. ඒතර බලන්න කවදාවත් තමන්ට දුන්නේ නැති කිසිම දෙයක් චූටි දෙයක් හරි ලොකු දෙයක් හරි කොහේ තිබ්බත් අර බුදුරජාණන් විස්තර කරන්නේ ගමේ හෝ නගරේ හෝ කොහේ හෝ තිබ්බත් ඒ තමන් කවුරුත් දුන්නේ නැති දෙයක් ගන්නෙ නෑ හොර සිතින්. බලන්න. නොකරයි සොරකමක් කිසිම හොරකමක් කරන්නේ. ඒ වගේම අනුමත කරන්නෙත් නෑ හොරකම. ඔන්න බලන්න. දැන් සමහර අය ඉන්නවනේ මෙහෙම අනුමත කරනවනේ. ඔන්න සමහර අය කියනවා හොරකමුත් කරනවා කියනවා අය තියන අයගෙන් ගත්තට කමක් නැහැ කියනවා. ඒගොල්ලන්ට ඕන තරම් තියෙන්නේ අය අපි ගන්න එක මොකද්ද? ඔය මිනිස්සු ගත්තට කමක් නැහැ කියලා. එහෙම අර හොරකම අනුමත කරනවනේ. ඔය පේන්නේ නැද්ද මසුරුකමින් ලෝභකමින් කුණුකමින් වාසය කරන කාටවත් දෙන්නෙත් නැහැ. ඔවුන්ගෙන් නම් ගත්තට කමක් නැහැ.
ඔය වැඩිපුර තියෙන ඕන තරම්. එහෙම නෑ පින්වත්නි. එහෙම තමන් අනුන් සතු දෙයක් තමන් ගන්නවා කියන එක කරන්නෙත් නෑ. ඒ වගේම හොරකමක් කරන එකක් අනුමත කරන්නේ නෑ කිසිම අයුරකින්. ඔන්න බලන්න මේ ශ්‍රාවකයා. ඒතර කොච්චර ලස්සනද මේ සීල්පද රකින්න විදිය මේ ශ්‍රාවකයා, ගිහි ශ්‍රාවකයා. සියලුම සොරකම් බැහැර කරනවා. වංචා සහගත දේවල් බැහැර කරනවා. ආන්ගේ සොරකමින් වැළකීලා අනිත් අයට සොරකම කරන්න අනුබලයක් දෙන්නෙත් නෑ. ඒ වගේම අනුමත කරන්නෙත් නෑ. සොරකමින් වැළකී වාසය කරනවා මෙයා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අබ්‍රහ්මචරියං පරිවජ්ජයේය අංගාර කාසුං ජලිතං වවිඤ්ඤෝ අසම්භූනත්තෝ පන බ්‍රහ්මචරියං පරස්සදාරං නාතික්කමෙය. සිංහල අර්ථය තියෙනවා ගිහි ශ්‍රාවක දනුවනැති මැනවින් දහම් දැනුමැති ගිනි අඟුරු වලක් විලසින් දුරු කරයි වනචරකම රැකගත නොහැකි නම් උතුම් වූ බඹසර පර අඹුවන් කරා කිසි දිනක නොයන්නේමය. ඔන්න බලන්න. කියනවා අබ්‍රහ්මචරියම් පරිවජ්ජයේය. මේ හොඳට ධර්මයේ ඉගෙන ගත්ත මේ ගිහි ශ්‍රාවකයා ඒ අබ්‍රහ්මචාරීව කියන එක කියන්නේ අර අපි ගත්තොත් ඒක කාමයෙන් මුසපත් වෙනවා කියන්නේ. එහෙම මුසපත්ල වැරදි දේවල් කරනෝනේ කාමයේ වරදව හැසිරෙනවනේ. ආන් ඒ වැරදි විදිහට කාමයේ හැසිරෙන එක ඒ වනචරකම අපි කියන්නේ සාමාන්‍ය වනචරයි කියලා. ආන් ඒ ගතිය දුරු කරනවා කියනවා. හරියට කොහේ වගේද? අංගාර කාසුන් ජලිතං විඤ්ඤු. ඒ නුවණැති කෙනා හරියට ගිනි අඟුරු වලක් දුරු කරනවා වගේ කියනවා. දුරු කරන්නේ වනචරකම. ඒ කියන්නේ නොඒක ආකාරයෙන් ඒ කාමයට මුසපත්තල වැරදි විදිහට හැසිරෙනවානේ. වැරදි කාම සේවනේ. ආන් ඒව කරන්නේ නැහැ කියනවා. ගිනි අඟුරු වලක් දැක්කම දුරු කරනවා වගේ ගිනි අඟුරු වලකට වැටෙන්න කැමතිද කවුරුත්? ඒ වගේ දුරු කරනවා වගේ කියන ඒ වනචරකම දුරු කරන්නේ. බලන්න. ඊළඟට කියනවා අසම්භූ නත්තෝ පන බ්‍රහ්මචාරියා. තමන්ට බ්‍රහ්මචාරීව ඉන්න බැයි නම්. කියන්නේ බඹසර රකිමින් ඉන්න බැයි නම් එයාට ගිහි ගෙදර මොකද කරන්නේ? පර අඹුවන් කරා යන්නේ නැහැ කියනවා කවරදාකවත්. එයා විවාහ වෙලා තමන්ගේ බිරිඳගෙන් සතුටු වෙවි වාසය කරනවා. කිසිම බාහිර අඹුවන් කරා යන්නේ නැහැ කියනවා. ඔන්න බලන්න. එයාට බ්‍රහ්මචාරීව ඉන්න බෑ. හැබැයි එයා බිරිඳක් විවාහ වෙලා ඒ තමන්ගේ බිරිඳ ඉක්මවා යන්න නැතු ඉන්නවා. අන්න බලන්න. ඒතර බණ්ඩ එහෙනම් මොනවද මේ කියන්නේ මේ? ඒ තුන්වෙනි සීල්පදයේ තුල හික්මනවා කියන එක මේ කියන්නේ. එතනින් එහා යන වනචරකම් දුරු කරනවා කියනවා. ගිනි අඟුරු වලක්කට කැමති නෑ වගේ කවුරුවත්. දැන් ගිනි අඟුරු වලකට වැටෙන්න කැමතිද මිනිස්සෙක්? ගිනි අඟුරු වලක් දුරු කරනවා වගේ කියනවා. ඒ නරක ගතිගුණ දුරු කරන්නේ වනචරකම. බලන්න. ඊළඟ කියනවා සභග්ගතෝවා පරිසග්ගතෝවා ඒකස්ස චේකෝන මුසාභනේය නභානයේ බනතං නානුජඤ්ඤා සබ්බං අභූතං පරිවජ්ජයේය. සභාවක් මැද හෝ පිරිසක් අතරදී හෝ තනි වූ කෙනෙකු හට හෝ නොකියන්නේය බොරු බස් නොකියවයි බොරු වෙන කෙනෙකු ලවා හෝ බොරුව අනුමත නොකරයි සියලු බොරු හේදුරලයි. බලන්න ඊළඟ සිල්පදය ගැන කියනවා සභග්ගතෝවා පරිසග්ගතෝවා. සභාවක් මැදට ගියොත් එහෙම නැත්නම් පිරිසක් අතරට ගියොත් මොකද කරන්නේ? මෙයා එහෙම නැත්නම් තනි වෙච්ච වෙලාවක හරි තනි කෙනෙකුට හරි පිරිසක් මැදදී හරි සභාවක් මැදදී හරි තනි කෙනෙකුට හෝ මොකද කරන්නේ? මෙයා බොරුවක් කියන එකක් කියන්නේ නැහැ කියනවා. අන්න බලන්න. ඇත්තෙන් ඇත්ත ගලපනවා. කවදාවත් නොවෙච්ච දෙයක් කියන්නේ නොදැක්ක දෙයක් කියන්නේ දැක්කේ දෙයක්ම කියනවා. දන්නේ දෙයක්ම කියනවා. නොදැක්කොත් නොදැක්කා කියනවා.
දන්නේ නැත්තම් දන්නේ නැහැ කියනවා. පිරිසක් අතර හෝ සභාවක් මැද හරි තනි කෙනෙකුට උනත් කිසිම තැනකදී බොරුවක් කියන්නේ නැහැ යා. සත්‍ය විතරයි කතා කරන්නේ. බලන්න පින්වත්නි මේ යහපත් ගිහියාගේ ස්වභාවය. එතකොට එහෙනම් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයෙන් ලැබපු ශ්‍රාවකයා සත්‍ය රකින්නවා. දැන් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්නේ. ඒතර සත්‍ය අවබෝධයට ආසන්නම කාරණේ බුදුරජාණන් වහන්සේ අදාළ කුමක්ද? සත්‍ය රකින්න එක. එහෙනම් මේ ගිහියා හෝ පැවිද්දා හෝ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස මේ ප්‍රතිපදාවේ හැසිරෙද්දී සත්‍ය රකින්න ඕනේ පින්වත්නි. එයාට ගොඩාක් පාඩු වෙන්න පුළුවන්. දැන් ගිහි කෙනෙකුට ගත්තොත් බොරු කරලා ගොඩාක් ලාභ ලබන්න පුළුවන් ඒවා තියෙනවා. ඒ කටයුතු කරන්න යදී රැකී ආරක්ෂා කරද්දී පවා බොරු කරොත් ලාභ ලබන්න පුළුවන්. හැබැයි පිරිසක් මැදවත් සභාවක් මැදවත් තනි කෙනෙක් උදෙසාවත් කෙනෙකුටවත් කිසිම අවස්ථාවක ඒ ශ්‍රාවකයා බොරුවක් කරන්නේ නැහැ. බොරුවක් කියන්නේ වචනින්. බොරු නොකියා පාඩු ලබා සත්‍ය රකින්නවා. අන්න බලන්න. බලන්න මේ ශ්‍රාවකයා. එතකොට එයාට තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්න පුළුවන්. බොරු කියන කෙනාට සීල ගුණ වෙනසෙනවා යාගේ. ගොඩාක් වටිනා ගුණයක් මේක. සත්‍ය රකින්න එක. ඒතර බොරු කියන්නෙම නෑ මෙයා. ඊළඟට කියනවා මේකේ නබහනයේ බනතං නානු ජඤ්ඤා. අනුන් ලවා බොරුවක් කියවන්නෙත් නෑ. තව කෙනෙකු ලවා ඒ බොරුව කියන එක කරන්නෙත් නෑ. අනුමත කරන්නෙත් නෑ බොරු කියනවා. ඔන්න බලන්න. දැන් තමන් බොරු කියන්නේ නැතුව ඉන්නවා සමහර අය බොරු කියවනවා වෙන අය දාලා. එහෙම ඒවා නැද්ද? දැන් බලන්නතර මේ ශ්‍රාවකයාගේ සුන්දරත්වය කොහොමද කියලා. එතකොට මේ ශ්‍රාවකයා කවදාවත් පින්වන්නේ තමාටත් අනුන්ටත් අයහපත පිණිස නෙමෙයි කටයුතු කරන්නේ. තමන් යම් යහපතක පිහිටා සිටිනවද? ඒ යහපත අනිත් අයටත් දෙනවා යා. හරි මං හොඳයි අනිත් අය මේක කරාට කමක් නැහැ කියලා එහෙම යන්නේ නැහැ. එයා දන්නවනේ ඒකේ වටිනාකම. ඒ කියන්නේ ධර්මයේ පිහිටා සිටීමේ වටිනාකම දන්නවා. වැරදි දෙයක් කරොත් තියෙන ආදීනවේ දන්නවා. එයා නිසා ඒ දන්න නිසා වැරදි වැටකට කවදාවත් පොළඹවන්නේ නැහැ. තමන් කරන්නෙත් නැහැ අනිත් අයලව කරවන්නෙත් නැහැ. අන්න බලන්න මේ ගිහි ශ්‍රාවකයා කොච්චර ලස්සනද. යහපත් ගිහියා මේ. ගිහියාගේ වත මේ විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේ. ගිහි ගෙදර වාසය කරන ශ්‍රාවකයා ගත කළ යුතු ආකාරය. ඒ කියන්නේ තව කෙනෙක් ලවක් බොරුවක් කියවන්නෙත් නැහැ. ඒ වගේම බොරු කියනවා යම් කෙනෙක් මේ ලෝකේ ඒක කවදාවත් අනුමත කරන්නේ නැහැ ශ්‍රාවකයා. වැරදිමයි ඒක කියන්නේ ඕක හොඳ නැති දෙයක්මයි. කවුරු හරි බොරුවක් කිව්වා නම් ඒකට නිඳා කරනවා. අනුමත කරන්නේ නැහැ ඒක. අන්න බලන්න. ඊළඟට බුදුරජාණන් සදාලා මජ්ජංච පානං නසමාචරෙය්‍ය ධම්මං ඉමං රෝචයේ යෝගහට්ඨෝ නපායසේ පිබතං නානුජඤ්ඤා උම්මාදනන්තං ඉතිනං විදිත්වා ගෙදර වසනා ශ්‍රාවක මත් පැන් නොබොයි කිසිවිට බුදු සමිඳුගේ සදහම් කැමැතිව රුචිව ඒ අය උමතු බව ඇති කරන මත් පැනද හඳුනාගෙන නොදෙයි බොන්නට කිසිම කෙනෙකුට බීම අනුමත නොකරයි. ඔන්න බලන්න ලස්සන වර්ණ බුදුරජාණන් විස්තර කරන. මේකෙන් හොඳට පැහැදිලි කරගන්න ගිහි ශ්‍රාවකයා කොයි වගේ කෙනෙක්ද කියලා. ගෙදර වසනායේ ගිහි ශ්‍රාවකයා යහපත් ගිහියා බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයා මත්පැන් කවදාවත් බොන්නේ නැහැ කියනවා. මජ්ජංච පානං නසාමචරෙය්‍ය. ඒ කියන්නේ මත්පැන් පානය කරන්නේ නැහැ කියනවා යා. ධම්මං ඉමං රෝචියේ යෝගහට්ටෝ. බුදු සමිඳුගේ සදහම් කැමැතිව රුචිව ඒ අය. ඒ බුදුරජාණන්සේගේ ධර්මයට කැමැතිව ආසාවෙන් කැමැත්තෙන් ඉන්නේ ගිහියෝ. උමතු බව ඇති කරන ඔන්න මත්පැන් වල තියෙන ආදීනව. උමතු බව ඇති කරන ඒ මත්පැන් හඳුනා ගන්නවා. මේක උමතු බව ඇති කරන දෙයක්. තමන්ට සංසාරයේ මේ මත්පැන් බීමේ විපාකයක් හැටියට මොකද වෙන්නේ? උමතු වෙනවා යා. අපි කියන්නේ පිස්සු හැදෙනවා කියලා. එතකොට ඔය පිස්සු හැදෙනවා කියන එකම පින්වත්නි සංසාරේ කරපු කර්ම විපාකයක්. මානසික අවුල් හට ගන්නවා කියන්නේ ඒක අභ්‍යන්තරයේ තියෙන අතීතයේ. බුදුරජාණන් වහන්සේ වදාළ ඒක අපාය සංවත්තනික සූත්‍රය. මත්පැන් බීමේ ආදීනව හැටියට ඊළඟ ජීවිතේ නිරේ යනවා. ඒකේ සැහැල්ලු විපාක හැටියට යා මනුස්ස ලෝකේ ආපු දවසට උම්මත්තකෙක් කියනවා. අන්න බලන්න.
දැන් බලන්න මේක හඳුනා ගන්න මේ ධර්මයෙන්. දැන් බලන්න බුදුරජාණන් ධර්මයේ විස්තර වෙන්නේ. මේ ශ්‍රාවකයෙක් හඳුනාගෙන උමතු බව ඇති කරන මත්පැන අඳුනාගෙන නොදෙයි බොන්නට කිසිම කෙනෙකුට අන්න බලන්න. තමන් බොන්නෙත් නැහැ. හැබැයි තව කිසිම කෙනෙකුට බොන්න දෙන්නෙත් නැහැ. අන්න බලන්න ගිහි ශ්‍රාවකයා. බීම කවදාවත් අනුමත කරන්නේ නැහැ කියනවා. එහෙනම් පැහැදිලිව තේරුම් ගන්න. දැන් ගත්ත සිංහල බෞද්ධයි කියන කී දෙනෙක් පින්වත්නි ඔය මගුල් ගෙවල් නොයේක් උත්සව ගෙවල් වල පේන්නේ නැද්ද? සමහරු බොන්නේ නැහැ හැබැයි අනිත් අයට බොන්න දෙනවා. අනුමත කරනවා. එතකොට එයා ගිහි උපාසක ශ්‍රාවකෙක් වෙන්න බෑ. කිලිටි එයා. නියම යහපත් ගිහි ශ්‍රාවකයා මෙන්න බලන්න. තමන් බොන්නෙත් නැහැ අනිත් අයට දෙන්නෙත් නැහැ. ඒක අනුමත කරන්නෙත් නැහැ. එතකොට එයා කෙසේනම් මත්පැනක් ගේන්නද තමන් ගෙදෙට්ට? එහෙම බැලුවම පින්වත්නි බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයා කොච්චර දුර්ලභයිද? තේරුම් ගන්න මේවා. එහෙනම් ඔබ ඇත්තම සැබෑම ගිහි ශ්‍රාවකෙක් නම් ඔබට කැපකිරීමක් කරන්න වෙනවමයි. යහපත් ගිහියෙක් වෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව නම් තමන් කවදාවත් මත්පැන් බොන්නත් බෑ. තව කෙනෙකුට දෙන්නත් බෑ. අනුමත කරන්නත් බෑ. මේ හැම සිල්පදයක් මෙහෙම විස්තර කළේ. මේක ගැන තවත් විස්තර කරන්න මේ බලන්න. මදාහි පාපානි කරොන්ති බාලා කරොන්ති වඤ්ඤේපි ජනේ පමත්තේ ඒතං අපුඤ්ඤායතනං විවජ්ජයේ උම්මාදනං මෝහනං බාලකන්තං මෝඩයෝ මත් පැන්බී නොයෙක් පව් පුරවා ගනිත් අනෙක් ජනයාවද කුසලයෙහි පමා කරවත් මත් පැන්බීම යනු පව් උල්පතක් බව දැන උමතුවන මුලාවන මෝඩයන් කැමැතිවන මෙය දුරින් දුරු කරන්නේ වේ. ඔන්න බලන්න දැක්කද? කියනවා මේ මදාහි පාපානි කරොන්ති බාලා බාල මෝඩ ජනයා මොකද කරන්නේ? මේ මත්පැන් බීලා ගොඩාක් පව් පුරව ගන්නවා කියනවා. ඔන්න බලන්න. ඇත්තද බොරුද මේවා? මේ පව්කාර බාලයව තමයි මේ මත්පැන් බීලා ගොඩාක් පව් කරගන්නේ. බලන්න. අනෙක් ජනයාවත් මොකද කරන්නේ? කුසලෙහි පමා කරනවා කියනවා. එතකොට ඒගොල්ලෝ බීලා නිකන් ඉන්නේ අනිත් අයත් පමා කරනවා. ඒගොල්ලන්ටත් කුසල් කරන්න තියෙන අවස්ථාව අහිමි කරනවා. බලන්න මේ මත්පැන් බොන කෙනා කොච්චර දෙයක් කරනවද අයහපතක් මේ අනිත් වටේ ඉන්න අයටත්. ඒතං අපුඤ්ඤායතනං විවජ්ජේ කියනවා මේ මත්පැන් බීම කියන්නේ පව් උපද්දන උල්පතක් කියනවා. ඔන්න තේරුම් ගන්න. එතන දැන් මේ සිංහල ජාතිය ගොඩාක් වෙනසිලා තියෙන දෙයක් තමයි මේ මත්පැන් බීම. පව් උපද්දන උල්පතක් පින්වත්නි. ජීවිතේ සියලු කුසල් නැසලා දානවා. එතන මේ මත්පැන් බීම නවත්තලා නැත්තම් පව් උල්පත තමන්ගේ ජීවිතේ අරගෙන තියන්නේ. කොහොමද? ඒ නිසා උම්මාදනං මෝහනං බාලකන්තං ඒ මෝඩ වූ බාලයන් කැමැතිවන උමතු බව ඇති කරන මුලාව ඇති කරන මේ මත්පැන් සම්පූර්ණයෙන් දුරු කරනවා කියන මේ ගිහි ශ්‍රාවකයා ඊළඟට විස්තර කරනවා මේ විදිහට කියනවා පරපනද නොනසන සොරකම් කිසිත් නොකරන බොරු බස්ද නොකියන කිසි මත්පැනත් නොමබොන මෛතුනයෙන්ද වැළකී සුරකින දහම් උතුම් බඹසර විකල් බොජිනද හේ රැයට අනුභව නොකරන ඊළඟට ඔන්න විස්තර කරනවා මේ උපෝසත රකින්න ආකාරය. කියනවා මේ වගේ දැන් එහෙම ඉන්නේ ගිහි ශ්‍රාවකයා දැන් ওই විදිහට පංචශීලයේ සමාදන් වෙලා ওই විදිහට රකින්න අනිත් අයටත් පව් කරන්න අවස්ථාව නොදෙන අනුමතත් නොකරන ඒ පංචශීලයේ සමාදන් වෙලා වාසය කරන ශ්‍රාවකයා මොකද කරන්නේ? ඒ සතුන් මැරීමේ වැළකීලා හොරකමින් වැළකීලා බොරු බස් කියන එකේ වැළකීලා ඊළඟට මත්පැන් බොන්න නැතුව ඊළඟට ඒ නිරන්තරයෙන් ගිහි අය බිනිඳ ස්වාමියවරු වාසය කරන ඒක අතහැරලා බ්‍රහ්මචාරීව කාම සේවනය කරන්නේ නැතුව බ්‍රහ්මචාරීව ඔන්න ඊළඟට විකාල භෝජනයෙන් වැළකීලා අන්න කටයුතු කරනවා කියනවා. ඊළඟට කියනවා මාලානං ධාරේනච ගන්ධමාචරේ මංචේ චමායන්ව සයේත සන්තතේ ඒතං හි අට්ටංගික මාහුපෝසතං බුද්ධේන දුක්ඛන්ත ගුණාපකාසිතං කියනවා මේ විදිහට මල් වලින් නොසැරසෙන ඒ කියන්නේ එදාට ඔන්න සැරසෙන්නේ නැහැ. දැන් මේ උපෝසත සීලය ගැන විස්තර කරන අර විදිහට දැන් අර කියපු ආකාරයට
සතුන් මැරීමෙන් වැළකීලා, හොරකමින් වැළකීලා, බොරුවෙන් වැළකීලා, ඊළඟට කාම සේවනයෙන් වැළකීලා, උතුම් බඹසරේ පිහිටලා, විකාල භෝජනේ වැළකීලා, මල් සුවඳ විලවුන් දරන්නේ නැතුව ඊළඟට කැප සයනයක හෝ බිම පැදුරේ සැතපෙනවා. ඔන්න බලන්න. මේ අංග 8න් යුතු උපෝසතයයි කියන මේ සීලය දුකෙන් එතරට වැඩි බුදු සමිඳුන් තමයි කියනවා මේ ගිහියට කියලා දුන්නේ. ඔන්න බලන්න. බුද්දේන දුක්ඛන්ත ගුණා පකාසිතම්, බුදුරජාණන් වහන්සේ මේක ප්‍රකාශ කරන්න කියනවා. තථාගතයන් වහන්සේ. ඊළඟට කියනවා තතෝච පක්කස්සු පවස්සු පෝසතං චතුද්දසින් පංචදසින්ච අට්ඨමින් පාටිහාරිය පක්කංච පසන්න මානසෝ අට්ටංගුපේතං සුසමත්ත රූපං. ඔන්න කියනවා පැහැදුන සිතින් යුතුවම මේ උපෝසතේ සුරකින්නවා කියනවා. අන්න දැන් මේ කියපු ආකාරයට. එතකොට උපෝසතේ සුරකින්නේ කොයි වගේ දවස්වලද? පොය 4ටම. මෙතන පොය 4ම විස්තර කරනවා. දැන් බලන්න එතකොට ඒ කාලේ ගිහි ශ්‍රාවක පොය 4ටම මේ උපෝසත සිල් සමාදන් වෙලා. අර පන්සිල් අර විදිහට රකිමින් උපෝසත සිල් සමාදන් වෙලා වාසය කරනවා. මනාකොටාන් මේ පොය 4ට අංග 8කින් යුතු මේ උපෝසතේ සමාදන් වෙලා මනා ලෙස සුරකින්නවා කියන ඒ ශ්‍රාවකයා. අන්න බලන්න. එහෙනම් ඔබ පොය එක පොයකටවත් සිල් ගන්න නැත්නම් බුදුරජාණන් වහන්සේ වදාළ ගිහිවත කරන කෙනෙක් නෙවෙයි. 4කට සමාදන් වුණ ඉස්ස ශ්‍රාවකයෝ. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තතෝච පාතෝ උපවුත්ත පෝසතෝ අන්නේන පානේන ච භික්ඛු සංඝං පසන්න චිත්තෝ අනුමෝදමානෝ යතරහං සංවිභජේත විඤ්ඤෝ. මේ ආකාරයට උපෝසත රැකලා පහුවදා උදේ නැගිටිනවා. එතන දවසම උපෝසතේ රකින්නවා. අද උදේ සමාදන් ඊළඟ උදේ දක්වා සමාදන් වෙන ආරක්ෂා කරලා පහුවදා නැගිටලා මොකද කරන්නේ? පහන් සිතින් යුතුවම මොකද කරන්නේ? මනා නුවණැති ගිහි ශ්‍රාවක පිරිස භික්ෂුන් වහන්සේලා වඩම්මගෙන දානි පූජා කරනවා කියනවා. ඔන්න ඒ කාලේ තිබ්බේ උතුම් වැඩපිළිවෙලක්. ඒ කියන්නේ තමන් උපෝසත සමාදන් වෙලා ඊළඟ දවසේ භික්ෂුන් වහන්සේලා වඩම්ම ගන්නවා. තමන්ගේ නිවසේට. එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලා ඉන්නේ තැනට ගිහිල්ලා දානි පූජා කරනවා. බලන්න තමන් උතුම් සීලයක පිහිටලා ඒ සීලේ පිහිටපු ශ්‍රාවකයා ඊළඟ දවසේ දන් දීලා තමයි උපෝසතය අවසන් කරන්නේ. බලන්න කොච්චර සුන්දරද කියලා. ඒ ශ්‍රාවකයා එහෙම තමයි වාසය. ඒතකොට බලන්න මාසෙට පොය 4ට සිල් සමාදන් වෙලා දාන 4ක් සංඝයා උදෙසා ඒ සිල් සමාදන් වීමෙන් පස්සේ පහවදා දානෙ දීලා තමයි අවසන් කරන්නේ උපෝසතේ. අවසාන ගාතාව ඔන්න බලන්න. ධම්මේන මාතා පිතරෝ හරෙය්‍ය පයෝජයේ ධම්මිකං සෝ අනිජ්ජං ඒතං ගිහි වත්තයන් අප්පමත්තෝ සයං පහේ නාම උපේති දේවේති. දැහැමින් යුතුව සුරකී තම දෙමාපියන් දැහැමින් කරයි හේ කරන හැම වෙල හෙළදාම් හේ පුරුදු කරයි නිති මේ කියා දුන් ගිහිවත යන්නේය මරණින් මතු ස්වයම්පභානම් දෙව්ලොව. ඔන්න බුදුරජාණන් අන්තිම ගාථාවෙන් වදාලා ධම්මේන මාතා පිතරෝ හරෙය්‍ය. මේ විදිහට ධර්මයේ පිහිටලා පන්සිල් අර විදිහට ආරක්ෂා කරගෙන උපෝසත සිල් පොය 4ට සමාදන් වෙලා කටයුතු කරලා දානෙත් දීලේ සංඝයා උදෙසා අම්මා තාත්තා දෙන්නට හොඳට සලකනවා. අන්න බලන්න. ඒකත් අතහැරලා නැහැ. බලන්න මේ බුදුරජාණන් සරණ ගිහි ශ්‍රාවකයාගේ ගිහි වතපින්වත් මේ. හොඳට අහගන්න මේ විස්තර ඔබ. කියනවා පයෝජේ ධම්මිකං සෝ අනිජ්ජං. එයා මොකද කරන්නේ? ධාර්මිකව තමන්ගේ ගිහි ගෙදර වෙලහෙළදාම් කටයුතු ගොවිතැන් කටයුතු කරනවා කියන. ඒවා ධාර්මිකව කරන්නේ. එහෙනම් ඒ ගිහි ශ්‍රාවකයා ධර්මයේ පිහිටි ශ්‍රාවකයා අධාර්මික දෙයකින් උපයන්නේ නැහැ කිසිම දෙයක්. ධාර්මිකව කරන්නේ. වෙලහෙළදාම් කටයුතු ගොවිතැන් කටයුතු. දැන් බලන්න සාමාන්‍යයෙන් අපේ රටේ දැන් ඔය විස වර්ග ගහලා ඔය ගොවිතැන් කරන එක පින්වත්නි ඇත්තටම ඒක සත්ත්ව හිංසාවක් කරනවා. එතන ඒකේ අනුකම්පාවක් නැහැනේ. මේ පොළොවට ගහනවා. ඒතර ඒවා ඉස්සර තිබ්බේ නැහැ. ඒ ශ්‍රාවක කරේ නැහැ. දැන් බලන්න ඒවා අයින් කරන්න මේ ලංකාවේ අපේ ජනාධිපති මහත්තයා ගොඩාක් උත්සාහ කළා. උත්සාහ කරනවා දැන් ඒවා. එතකොට මේ ස්වභාවික දේවල් වලින් තමයි මිනිස්සු මේ විදිහට
සත්තුන්ගේ කරදර වලින් නිදහස් වුණේ. පිරිත් පැන් ඉහිනවා. අදටත් ඉන්නවා එහෙම කරන අය. ධාර්මිකව. මට කියන සමහර උපාසක මේ පින්වතුන් ස්වාමීනි අපි අපේ කුඹුර වට කරන පිරිත් නූලකින් රතන සූත්‍රයෙන් පිරිත් කරලා. ඊට පස්සේ අපි රතන සූත්‍රයෙන් පිරිත් කරලා වැලි ඉහිනවා. ස්වාමීනි අනිත් අය බෙහෙත් ගාලවත් රැක ගන්න බෑ කියනවා. හැබැයි අපේ කුඹුරට සත්තු කන්නේ නැහැ කියනවා. හොඳ අස්වැන්නක් අපි ගන්නවා කියනවා. බලන්න අදටත් ඉන්නේ ධර්මයේ පිහිටපු ශ්‍රාවකයා ඒ විදිහට ධර්මයේ මේ විදිහට ඒ සත්තුන්ගේ කරදර වළක්ව ගන්නවා. ඇයි මෛත්‍රියෙන් කරන්නේ ඒවා? බලන්න මේ විදිහට ධර්මානුකූලවන් ඒ විදිහට කටයුතු කරනවා. මේ විදිහට ඒතන් ගිහි වත්තයන් අප්‍රමත්ව අප්‍රමාදීව ගිහි කෙනා මේ ගිහි වත පුරුදු කරන මේ කියපු ආකාරයට බුදුරජාණන් වහන්සේ පුරුදු කරලා මරණින් මත්තේ ස්වයං ප්‍රභා කියන දෙව්ලොව යනවා කියනවා. ඔන්න බලන්න. ඒ කියන්නේ තමන්ම ආලෝකයේ උපදවාගෙන සැප ලබන ඒ දෙව්ලොව. ඒතර දිව්‍ය ලෝකයේ උපදිනවා මේ. බලන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ ආවන් මේ දේශනාව එදා ඒ ධම්මික උපාසක මහත්තයා ඇතුළු මේ 500ක් ගිහි පින්වතුන්ටත් ගිහි ශ්‍රාවකයන්ටත් ගිහි උපාසකයන්ටත් එතන භික්ෂුන් වහන්සේලාත් වැඩ සිටියා. ඉතින් ඒ නිසා බලන්න පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ මොනතරම් අනුකම්පාවකින් යුක්තද. දැන් උන්වහන්සේ මුලින්ම වදාළේ කුමක්ද? මේ උපාසකයා ඇහුවේ ගිහි කෙනාද යහපතේ හැසිරෙන ගිහි කෙනාද ශ්‍රේෂ්ඨ පැවිදි කෙනාද කියලා ඇහුවා. කවුද යහපත් කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ පැවිදි කෙනාගේ විස්තරය කියා දුන්නා. ඊට පස්සේ ගිහි කෙනාගේ විස්තරේ අපි දැන් මේකේ ඇහුවේ ගිහි කෙනාගේ ගිහි වත. බුදුරජාණන් වහන්සේ වදාලා කවදාවත් ගිහි කෙනෙකුට පැවිදි කෙනෙක්ගේ දේවල් පුරුදු කරන්න බෑ කිව්වා. ඒකට සම කරන්න බෑ කිව්වා. නමුත් ගිහි කෙනාට තියෙනවා ගිහි ගෙදර ධර්මයේ හැසිරීමක්. ආන්ගේ ගිහි වත තමයි මේ විස්තර කළේ. බලන්න පන්සිල් රැකගෙන අනිත් අයත් පන්සිල් වෙල සමාදන් කරවලා ඊළඟට උපෝසත රකින්නද ඔය හතරට ඊළඟට අම්මා තාත්තට සලකගෙන ධාර්මිකව තමන්ගේ ජීවිතේ ධනෙ උපයාගෙන වාසය කරන ගිහි කෙනා මරණින් මත්තේ ස්වයං ප්‍රභා කියන දෙව්ලොව උපදිනවා. අන්න බලන්න. ඉතින් ඒ නිසා පින්වත්නි මේ ධර්ම දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට විශේෂයෙන් ගිහි පින්වතුන් හැම දෙනාට ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රාවක උපාසක උපාසිකාවන් වශයෙන් මේ බුදුරජාණන් වහන්සේ වදාළ ගිහිවත පුරුදු කරමින් බුදු සසුනේ පිහිට ලබන්න හැම දෙනාටම වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින ධම්ම පූජා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරව්වේ හතරවන උපන්දිනයේ යෙදුණු සමින්දි ආරාධ්‍යා දීනියට සෙත් පැතීම පිණිස නිවිතිගල පදිංචි පින්වත් W.A. ධර්මදාස සීයා වස්කඩුවේ පදිංචි ජගත් විජේවික්‍රම සීයා සහ සසිකලා විජේවික්‍රම මෑණියන් විසින්. ඉතින් මේ පින්වතුන්ගේ දායකත්වයෙන් මේ සිදු කළ උතුම් ධර්ම දේශනාව රැස් කළ පින් පළමුව දෙවිවරුන්ට අනුමෝදන් කරමු. සක්දෙවිඳානෝ සතරවරන් දෙවිවරුන් ඇතුළු සදෙව්ලොව වාසී දෙවියන්ට පින් අනුමෝදන් වෙත්තා. බ්‍රහ්මකායික දෙවියන්ට සුමන සමන් දෙවියන් ඇතුළු පොළොව වාසී දෙවිවරුන්ටත් දායකත්වයේ දරුව පින්වතුන්ගේ ඉෂ්ඨකාමී දෙවිවරු ඇතුළු සියලුම දෙවියෝ අනුමෝදන් වෙලා දිව්‍ය ආශීර්වාදින් වැඩෙත්වා. දෙවියන්ගේ ධාර්මික උපකාර ආරක්ෂාව විශේෂයෙන් මේ ධර්ම දානමේ පින්කමට උපකාර කළ සියලු දෙනා ඇතුළු ගිහි පින්වත් සියලු දෙනාට ඒ ගිහි වත ඒ ගිහි කෙනෙක් හැටියට ධර්මයේ හැසිරෙන්නට උපකාර කරත්වා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ පිහිට ලබත්වා. සාදු සාදු සාදු. එවැගේ මේ සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ පින්වතුනුත් නන්නයිරුන් උපකාර කළ සියලු පින්වතුන් නමිනුත් මේ ජීවිතයේදී සසර පුරාවටත් මිය ගිහිලා පින් බලාපොරොත්තුෙන් සිටින ඥාතීන් අනුමෝදන් වෙලා ඒ ඥාතීන්ගේ පරලොව සැපවත් වෙත්වා සුවපත් වෙත්වා සංසාර දුකින්ද අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේ මේ සියලු පුණ්‍ය ධර්මයන් ඒ හතරවන උපන්දිනයේ යෙදුන සමින්දි ආරාධ්‍යා දීනීට අනුමෝදන් වෙලා ඒ දීනි නිදුක්කෙත්වා නිරෝගීත්වා සුවපත් වෙත්වා. ඒ දීනියගේ ආගත කටයුතු සියල්ලම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දීනියක් බවට පත් වෙලා මේ මනුස්ස ජීවිතයේ උතුම් ධර්මයේ හැසිරෙන්නත් ඒ දීනියට මේ සියලු පින් උපකාර වෙත්වා. ඒ වගේම මේ ධර්ම දානමේ පින්කම සඳහා දායකත්වයේ දරූ නිවිතිගල පදිංචි පින්වත් W.A. ධර්මදාස සීයාට වස්කඩුවේ පදිංචි ජගත් විජේවික්‍රම සීයාට සහ සසිකලා විජේවික්‍රම මෑණියන් ඇතුළු ඒ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. සුජීවත්ව සිටින සහෝදරයන් වන ගෙවිඳු ආදිත්‍ය, රවිඳු කෞසල්‍ය, කලිඳු අභිමාන්‍ය යන ඒ අයටත්
මිත්තනියන් දෙදෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දරුදරියන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනා ඇතුළු මේ පින්කමට උපකාර කළ හැම දෙනාට මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. පින්වත් හැම දෙනා කරන ධාර්මික රැකී ආරක්ෂා කටයුතු ඒ දරුදරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී හැම දෙයක්ම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. පින්වත් සියලු දෙනාට මේ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට ඒ ගිහිවත පුරුදු කරගෙන ගිහි ශ්‍රාවකෙක් හැටියට උතුම් දහමේ හැසිරී ගෞතම බුදු සසුනේ පිහිට ලබන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේ මේ සියලු පුණ්‍ය ධර්මයන් අපි හැම දෙනාට මේ උතුම් ධර්මයේ පරිවර්තනය කරලා මනාකොට කියලා දෙන කල්යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙලා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා. ඒ වගේම සියලු සංගරුවනටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින දූපුතුන් ඇතුළු සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙලා නිදුකින් නිරෝගීව මේ බුදු සසුනේ පිහිට ලබන්නට මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර සිටින රටලෝ වාසී සීල රෝගීන්ට මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් ලක්කිරු ගුවන් විදුලියේ ශ්‍රද්ධා රූප වාහිනියේ සේවා කරමින් මේ ලෝකයට උතුම් ධර්මයේ ප්‍රචාරය කරන්නට උපකාර කරන සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙලා නිදුකින් නිරෝගී වේ සියලු පින් කටයුතු කරගෙන ගෞතම බුදු සසුනේ පිහිට ලබන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.